on-site SEO සම්බන්ධව අරගෙන එන තවත් වීඩියෝ එකක් තමයි මේ. ඉතින් මේකෙදි මම කතා කරන්න යන්නේ internal links සහ anchor text සම්බන්ධවයි. ඉතින් දැන් මේ මාතෘකා දෙක කතා කරද්දී සමහරලාට අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මේ සම්බන්ධව එච්චරම අදහසක් නැතුව ඇති මේ මාතෘකා එච්චරම හුරු නැති වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මම මුලින්ම පැහැදිලි කරන්න යන්නම් මේ මොකක්ද කියලා. ඉතින් මේකෙදි මුලින්ම අපි බලමු මොකක්ද මේ internal link එකක් කියන්නේ කියලා. අපි ඒකට දැන් මම මේ වෙනකොටත් අපි හදාගෙන ආපු වෙබ්සයිට් එක ඕපන් කරගෙන තියෙනවා. දැන් මේ වීඩියෝ එක බලන්නත් අනිවාර්යයෙන්ම පහුගිය වීඩියෝස් බලාගෙන ඉන්න. නැත්නම් මෙතන මම මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන සමහර වෙලාවට හරි අදහසක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සෙල්ලා අපි දාගත්ත ආටිකල් එකට ගිහිල්ලා මොකද්ද මේ ඉන්ටර්නල් ලින්ක් එකක් කියන්නේ කියලා. මේ ගැන මම on page SEO කරනකොට යම්කිසි පැහැදිලි කිරීමක් කරා. නමුත් ඊතරම්ම ලොකු දෙයක් කිව්වේ නෑ ඒ ගැන. right දැන් මම ඕපන් කරගත්තා මගේ ආටිකල් එක මම දාගත්තු. මේකේ අපි දැම්ම සමහර links වගේක් internal links සහ external links. දැන් මේ internal link කියන්නේ සරලව හඳුන්වන්න පුළුවන්. අපේ site එක ඇතුළේ ඉඳන් අපේ site එක ඇතුළටම link එකක් දෙනවා නම් අපි ඒක හඳුන්වනවා internal link. එතකොට අපිට දැන් ඕකේම අනිත් පැත්ත ගත්තොත් ඒ කියන්නේ අපේ site එකේ ඉඳලා අපි වෙනත් site එකකට link එකක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපිට ඒක හඳුන්වන්න පුළුවන් external link එකක් විදියට. right අපි මේ කලින් අපි link එකක් දාගත්ත එකක් තමයි මේ තියෙන්නේ. අපේ ආටිකල් එකේ අපි දාගත්ත එක link එකක්. දැන් මේ site එකක් තමයි මේ තියෙන්නේ. අපි සමහරවල්ලාට තව ඇති. දැන් මේක දාලා තියෙනවා අපි මේක දාලා තියෙනවා දෙකක් තුනක් දාලා තිනවා මේ විදියට. කොහොම හරි දැන් අපි මේක බලුවොත් මේ සර්විස් ප්‍රොවයිඩර් කියන කීවර්ඩ් එක හරහා තමයි අපි දීලා තින්නේ link එක. එතකොට මේක අපි දීලා තින්නේ කොහෙටද? අපේ site එකටමයි. මෙතින් technology geeks කියන එකටමයි දීලා තින්නේ. එතකොට මේක අපිට හඳුන්වන්න පුළුවන් internal link එකක් විදියට. එතකොට අපි මේක බැලුවොත් මෙතන තියෙනවා මේ business කියන කීවර්ඩ් එක එක්ක දීලා තියෙනවා link එකක්. එතකොට මේක දීලා තින්නේ Wikipedia කියන site එකට. එතකොට මේක හඳුන්වන්නේ අපි external link එකක් විදියට. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපේ site එකෙන් එළියට යන එකක්. ඒ කියන්නේ වෙනස් site එකකට යන එකක්. ඉතින් ඕකේ නම් ගැන ලොකුවට හිතන්න කාරණාවක් නැහැ. මේව එක එක නම් වලින් හඳුන්වනවා එක එක අය. ඉතින් දැන් අපි කතා කරා internal link කියන එක ගැන. දැන් ඒක තමයි අපිට ඇත්තටම අද දවසේ ප්‍රධාන මාතෘකාව විදියට වෙන්නේ. ඉතින් මේකෙදී මම වැඩි කතා කරන්න යන්නේ මේ external link කියන එක ගැන. මේකෙදී ප්‍රධාන වශයෙන් අපි internal link ගැන කතා කරනවා. දැන් එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ text එකක් තියෙනවා service provider කියලා. ඒ service provider කියන text එක හරහා තමයි මේ link එක දීලා තියෙන්නේ. right මෙතන දීලා තියෙන්නේ business කියන text එක හරහා. ඒ කියන්නේ මේ business කියන වචන එක හරහා. එතකොට මේ අපි දෙන මේ ටෙක්ස්ට් එක හරහානේ දීලා තියෙන්නේ. එතකොට මේක අපි හඳුන්වනවා anchor text එකක් විදියට. එතකොට දැන් මෙතන business එක ගත්තොත් මේකත් anchor text එකක් විදියට හඳුන්වනවා. ඉතින් මේකේ අදහස anchor text එකක් විදියට වෙන්නේ අපි මොකක් හරි link එකක් දෙනවා නම් ඒ link එක දෙන්න යොදා ගන්නා වූ වචනේ. එහෙම නැත්නම් text එක. නැත්නම් keyword එක. ඒ මොකක් හරි ඒ යොදා ගන්නා දේ තමයි ඇත්තරම අපි anchor text එකක් විදියට හඳුන්වන්නේ. මේක දැන් වචන ටිකක් හුරු නැති වුණාට මේක ඇත්තටම හරි සරල අදහසක් තියෙනවා. ඔයාලට ඒක තේරෙන්නේ නැතිද? නමුත් මේක ඇතුලේ අපිට පොඩියට මේ දේවල් පෙනුනට මේක ඇතුලේ කතා කරන්න ඕනේ කාරණා බොහොමයක් තියෙනවා. දැන් අපි බැලුවොත් දැන් අපේ site එක SEO කරන එකනේ අපේ මූලික කාර්ය වෙන්නේ. SEO කරන එක කියන්නේ අපේ site එක Google එකේ ඉක්මනට rank කරගන්න උත්සාහ කරන්න මොන හරි දේවල් ටිකක් කරන එක තමයි අපේ ප්‍රධාන රාජකාරිය වෙන්නේ. මේකෙදී මේ internal links කියන එක ගොඩාක් වැදගත් සාධකයක් වෙනවා on site SEO වලදී. ඉතින් ඒ නිසාම තමයි මම මේ වෙනම වීඩියෝ එකක් විදියට මේ ගැන කතා කරන්න යන්නේ. නැත්තම් මම අර on site on page එකේ අපි මේ article එක දාන වෙලාවෙම මම මේක පැහැදිලි කරලා ඉවර කරනවා. ඉතින් එහෙම පැහැදිලි කරන්න බැරි තරම් මේක ඇතුලේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වෙනම වීඩියෝ එකකට මේක ගන්න හේතුව. කොහොම හරි මේක ඇතුලේ අපිට
සයිට් එකක් ඉක්මනට රෑන්ක් කරගන්න පුළුවන් වෙන විදිහේ දේවල් ටිකක් කරන්න පුළුවන් මේ ඉන්ටර්නල් ලින්ක්ස් වලින්. සහ අපි මේක ඇතුලේ කරන වැඩේ ටික. ඒ කියන්නේ මේ ඉන්ටර්නල් ලින්ක්ස් හරහා සමහරවිට අපේ සයිට් එක රෑන්ක් වෙන එක අඩාල කරගන්නත් පුළුවන්. සමහරවිට රෑන්ක් වෙන්නෙම නැති කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ දෙක අතර යන කාරණාවක් තියෙනවා මේ ඉන්ටර්නල් ලින්ක්ස් ගැන කතා කරද්දී. ඉතින් දැන් ඔයාලට ඒකෙන්ම සමහරවිට තේරෙනවා ඇති මේක ඉතාම වැදගත් දෙයක්. ගොඩක් වෙලාවට දැන් අපි බහුතරයක් දෙන අතර මේක එච්චර කතා බහර ලක් නොවන මාතෘකාවක් වෙන්න පුළුවන්. සමහරලාට on site SEO එහෙම නැත්නම් on page SEO කියව ගමන් මේක ඇතුලේ මේ ප්ලගින් එකක් දාගෙන කරන වැඩ ටික විතරයි ගොඩක් වෙලාවට බහුතරයක් දෙනා දන්නේ. නමුත් මේ internal links කියන්නේ ඊටාම වැදගත් සාධකයක් අපි සයිට් එකක් රෑන්ක් කරද්දී. අර කලින් කිව්වා වගේ මේ internal links වලින් අපිට පුළුවන් අපේ සයිට් එක ඉක්මනට රෑන්ක් වෙනවද නැද්ද කියන තීරණය සමහරලාට ගන්න. ඉතින් මේකෙදි බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ ඇන්කර් ටෙක්ස්ට් කියන්නේ. දැන් ඇන්කර් ටෙක්ස්ට් කියන එක සමහරලාට ඔයාලට හිතන ඒවෙන් ඒ කියන්නේ හිතන වචන වලින් සමහරලාට දැන් අපි ගත්තොත් මේකේ ආටිකල් එක මේක ඔයාගේ ආටිකල් එක ගන්නවා. ඔයාට හිතන තැන් වලින් සමහරලාට ඔයාට හොඳයි කියලා හිතන තැන් වලින් ලින්ක්ස් දෙනවා ඇති එක තැන් වලට. සමහරලාට ඔයාගේ පේජ් එකේම ඔයාගේ සයිට් එකේම වෙනත් පේජ් වලට දෙනවා ඇති. මීට කලින් ඒ විදිහට කරගෙන ආව ඇති සමහර විට. නමුත් මේක අපිට ඒ විදිහට කරලා හරියන වැඩක් නෙමෙයි ඇත්තටම. මේක ඊට වඩා හිතලා බලලා කරන්න ඕනේ වැඩක්. ඉතින් ඒ නිසාම තමයි අද ටිකක් මේක ප්‍රධාන මාතෘකාව විදිහට අරගෙන මම කතා කරන්න යන්නේ. මම පොඩි අදහසක් ගේන්නම්. දැන් ඇන්කර් ටෙක්ස්ට් වලින් අපි පටන් ගමු මුලින්. ඇන්කර් ටෙක්ස්ට් වල දැන් මම මූලිකවම අදහසක් ඔයාලට දුන්නා. ඇන්කර් ටෙක්ස්ට් එකක් කියන්නේ මොකක් හරි ලින්ක් එකක් දෙන එහෙම නැත්නම් මේ හයිපර් ලින්ක් එකක් දෙන්න යූස් කරන ටෙක්ස්ට් එකක්. ඉතින් මේකෙත් දැන් සාමාන්‍යයෙන් විවිධ වර්ග වගයක් තියෙනවා. විවිධ ටයිප්. ඒ කියන්නේ මේ එක වර්ගයේ ඇන්කර් ටෙක්ස්ට් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් අපිට හඳුන්වන්න පුළුවන් බ්‍රෑන්ඩඩ් ඒව, ජෙනරික් ඒව, එතකොට නේකඩ් ඒව, එතකොට තව කීවර්ඩ් යූස් කරලා එන ඒවා. ඉතින් මේ වගේ වර්ග කිහිපයක් තියෙනවා ඇන්කර් ටෙක්ස්ට් වල. දැන් මේ වර්ගවල දැන් අපිට හිතන තැන් වලින් සමහරලාට වචන අරගෙන අපි ලින්ක් කරාට මේ වචන අපිට ඕන විදියට යූස් කරන්න ගියොත් සමහරලාට අපිම තමයි මේ රෑන්කින් වල පහළ මට්ටම ස්ථාවර කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් රෑන්ක් වෙන්නේ නැති තැනට කටයුතු කරන් ඉන්නේ අපිම තමයි. දැන් බහුතරයක් ගත්තොත් බහුතරයක් දෙනා ඇන්කර් ටෙක්ස්ට් එකක් යූස් කරද්දි කරන්නේ සාමාන්‍යයෙන් එයාලගේ මේන් කීවර්ඩ් එක ගමුකෝ අපි. දැන් මේ සයිට් එකේ හැටියට මේ ආටිකල් එකේ හැටියට අපි මේන් කීවර්ඩ් එක විදියට යූස් කරේ IT outsourcing කියන කීවර්ඩ් එක. මේ තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට බහුතරයක් දෙනා ඉන්ටර්නල් ලින්ක්ස් කරද්දි එහෙම නැත්නම් එක්ස්ටර්නල් ලින්ක්ස් කරද්දි එයාලා ඇන්කර් එක විදියට එහෙම නැත්නම් ඇන්කර් ටෙක්ස්ට් එක විදියට යූස් කරන්නේ එයාලගේ මේන් කීවර්ඩ් එක. හරිද? එතකොට මේන් කීවර්ඩ් එක තමයි එයාලගේ ප්‍රධාන ඇන්කර් ටෙක්ස්ට් එක වෙන්නේ. සමහරලාට සමහර අය ඉඳලා හිල්ලා පොඩ්ඩක් ඒ ළඟින් යන සමහරලාට රිලේටඩ් කීවර්ඩ් එක යූස් කරනවා වෙන්න පුළුවන්. නමුත් බහුතරයේ ප්‍රධාන තන දීලා තියෙන්නේ මේ මේන් කීවර්ඩ් එක කියන එකට. එවන් නැත්තම් සමහර විට රිලේටඩ් කීවර්ඩ් එකක්. හැබැයි මේකෙදි ප්‍රශ්නයක් තියෙනවා අපිට. එහෙම කරන්න ගියොත්. අපි නිකමට හරි බලමු මෙහෙම. දැන් අපි හිතන්නකෝ අපේ මේන් කීවර්ඩ් එක විදියට අපි IT outsourcing කියන එක ගත්තා කියලා. දැන් ওই IT outsourcing කියන කීවර්ඩ් එක අපිට හොයාගන්න පුළුවන් තැන් ඇතිනේ මේකේ ඕනතර. අපිට දැන් ওই IT outsourcing කියන එක හොයාගන්න පුළුවන් දැන් මෙතන. අපි පොඩ්ඩක් highlight කරගමු. right. දැන් ওই විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙතන ආටිකල් එකේ මැද්දේ IT outsourcing කියලා තියෙනවා. right. එතකොට දැන් මේ ආටිකල් එකේ මැද්දේ තව තියෙනවා. වගේ කීපයක් තියෙනවා. අපිට පේන්න තියෙනවනේ. සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ අපි මුලට හරි. සමහර වෙලාවට අපි හිතමු අපි දැන් මේකනේ අපේ මේන් කීවර්ඩ් එක. අපි දැන් ඇන්කර් ටෙක්ස්ට් එකක් විදියට මේක යූස් කරලා
අපි සමහරලාට අපේ සයිට් එක ඇතුළටම ලින්ක් එකක් දෙනවා. වෙනත් පේජ් එකකට. සමහරලාට වෙන කාගේ හරි සයිට් එකකටත් දෙනවා. හැබැයි දැන් අපි මෙහෙම දුන්නාට පස්සේ අපි දන්නේම නැතුව Google එකට මැසේජ් එකක් දෙනවා. අපේ කීවර්ඩ් එක හොයාගෙන එන කෙනා. ඒ කියන්නේ දැන් මේ කීවර්ඩ් එක සර්ච් කරලා කවුරු හරි කෙනෙක් Google හරහා අපේ සයිට් එකට ආවට පස්සේ අපි මේ කීවර්ඩ් එකම යූස් කරලා වෙන පේජ් එකකට ලින්ක් එකක් දුන්නාට පස්සේ එතකොට මේ කීවර්ඩ් එක හරහා තමයි එයාගේ එහෙම නැත්නම් ඔයාගේම වෙනත් පේජ් එකකට ඔයා ලින්ක් එක දීලා තියෙන්නේ. එතකොට මේක තමයි එයාගේ ඇන්කර් ටෙක්ස්ට් එක වෙන්නේ. අපි හිතමු වෙන කාට හරි දුන්නා කියලා ලින්ක් එකක්. එතකොට ඔයා මේ කීවර්ඩ් එකෙන් තමයි ඔයා ඇන්කර් ටෙක්ස්ට් එක විදියට මේක යූස් කරලා තමයි ලින්ක් එක දීලා තියෙන්නේ. Google එකට එතකොට පැහැදිලිව මැසේජ් එකක් යනවා මේ කීවර්ඩ් එක හොයාගෙන ඉන්න කෙනෙක්ට අවශ්‍ය දෙයක් තියෙනවා වෙන සයිට් එකක. එතකොට එයාට දන්නේම නැතුව අපි පවර් එකක් දෙනවා. ඒ කියන්නේ ඔතොරිටි එකක් දෙනවා. ඔයාගේ සයිට් එකට වඩා ඒක හොඳයි වගේ අයිඩියා එකක් යන විදියට. රයිට්. ඉතින් ඒක අපිට ඇත්තටම ලොකු පාඩුවක්. අපි මේ කීවර්ඩ් එක යූස් කරලා අපි මේ වෙන සයිට් එකකට ඒ විදියට ලින්ක් එකක් දුන්නාට පස්සේ ඒක ඍජුවම අපිට පාඩුවක් විදියට සලකන්න පුළුවන්. අපි නොදැනුවත්කමට සමහරලාට එහෙම කරා වෙන්න පුළුවන්. නමුත් කොහොම කරත් ඔයා කරලා තියෙන එතකොට වැරද්දක්. ඒක කරාට පස්සේ දන්නේම නැතුව ඒ සයිට් එකේ රෑන්කින් අප් වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. දැන් සමහරලාට ඔයාගේ සයිට් එක මේ වෙනකොටත් යම්කිසි ඔතොරිටි එකක් තියෙන සයිට් එකක් නම් ඔයා එතකොට ඔයාගේ සයිට් එකට වඩා ඒක හොඳයි කියන තැනටපත් කරලා ඔයා හොඳ බෑක්ලින්ක් එකක් තමයි යාට දීලා තියෙන්නේ. රයිට්. එතකොට අපි ඕකම හිතුවොත් අපේ සයිට් එකේ වෙන පේජ් එකකට අපි දුන්නා කියලා. එතකොට ඒකත් අපිට පාඩුයි. එතකොට අපි මේක මේන් කීවර්ඩ් එක විදිහට යූස් කරලා මේ ආටිකල් එක ලිව්වට ඔයා වෙන මොකක් හරි මේ ළඟින් යන ආටිකල් එකකට ඔයා මේ කීවර්ඩ් එක හරහා ලින්ක් එකක් දුන්නාට පස්සේ ඔයා මේකේ පවර් එක ඒකට යවනවා වගේ වැඩක්. එහෙම කරාට පස්සේ ඒක අපිට පාඩුවක් විදිහට තමයි බලපාන්නේ. ඉතින් හැමතිස්සෙම අපිට අපෙන් ඔය වගේ දෙයක් වෙන තැනකට යවනවට වඩා අපේම පේජ් එකකට යවනවට වඩා එහෙම නැත්නම් පිට පේජ් එකකට යවනවට වඩා ඔයාලා ඇන්කර් ටෙක්ස්ට් එකක් විදියට සමහරලාට ඔයාගේ සයිට් එකට ලින්ක් එකක් ගෙන්න ගන්න පුළුවන් නම් මේ පේජ් එකට මේ කීවර්ඩ් එක හරහා එතකොට ඒක ඔයාට වාසි. නමුත් ඔයා දෙන එක ඔයාට පාඩුයි. ඉතින් ඒ නිසා මේ දෙක පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. පළවෙනියටම. ඊට පස්සේ අපි බලමු මොකද්ද දැන් මේකේ වෙන්නේ කියලා. දැන් මම දැන් කතා කරන්න ආවේ ඇන්කර් ටෙක්ස්ට් වල තියෙනවා කිව්වා විවිධ වර්ග. අපි මුලින්ම බලමු මොනවද මේ වර්ග කියලා. ඊට පස්සේ මම එන්නම් ආපහු ඔයාලට මේක පැහැදිලි කරන්න. මුලින්ම අපි පොඩ්ඩක් බලමු මම පොඩි නෝට් එකක් දාගත්තා. දැන් මේකේ මම මුලින්ම කතා කරන්න යන්නේ මේ branded anchors කියන එක. හරිද? branded anchors වලදී දැන් මගේ සයිට් එකේ නම තමයි මම මේ ගහලා තියෙන්නේ vigasa.lk කියලා. right? දැන් මේ brand name එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මොකද්ද? සයිට් එකේ නම වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් සයිට් එකට අදාළ ක්ලෝස් වෙන නමක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් දැන් amazon.com වගේ සයිට් එකක් ගත්තොත් අපිට එයාලගේ brand name එකක් විදියට හඳුන්වන්න පුළුවන් Amazon කියන්නේ. හරිද? එතකොට එයාලගේ Amazon එකේ තව තියෙනවනේ එක එක item Amazon Prime කියලා එකක් තියෙනවා. ඒ වගේ තියෙනවනේ. ඒ ඔක්කොම අපිට හඳුන්වන්න පුළුවන් brand names විදියට. එතකොට අපි eBay ගත්තොත් එහෙම නැත්නම් වෙන සයිට් එකක් ගමු අපි. ලංකාවේ සයිට් උත් තියෙනවනේ වගේ. අපි ගමු igman.lk. igman.lk ගත්තම දැන් igman කියන වර්ඩ් එක ඇත්තටම brand name එකක් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි ඒ වගේ වචනයක් යූස් කරලා ලින්ක් එකක් දෙනවා නම් ඒ කියන්නේ අපි අපේම සයිට් එකට ලින්ක් එකක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපිට ඒක brand name එකක් යූස් කරපු ඇන්කර් එකක් විදියට තමයි හඳුන්වන්න වෙන්නේ. ඒ කියන්නේ ඒව හඳුන්වනවා branded anchors විදියට. ඉතින් ඔයාලා පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගන්න. සාමාන්‍යයෙන් මේක ගොඩක් වෙලාවට වෙබ්සයිට් එකේ නම වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් වෙබ්සයිට් එකේ නමට යූස් කරලා තියෙන කීවර්ඩ් එකක් නම් සමහරවිට ඒක අපිට එක බ්‍රෑන්ඩඩ් ඇන්කර් එකක් විදිහට හඳුන්වන්න බෑ. නමුත් ගොඩක් අය නිකම්
බ්‍රෑන්ඩඩ් ඇන්කර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් ගොඩක් වෙලාවට අපිට කෙලින්ම කීවර්ඩ් එකක් නැතුව ඒ ළඟින් යන වර්ඩ් එකක් යූස් කරලා නම් එහෙම නැත්නම් කෙලින්ම කිසිම අදාළ නැති නමක් යූස් කරලා නම් එතකොට අපිට ඒක බ්‍රෑන්ඩඩ් ඇන්කර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකෙදී ලොකුවට හිතන්න තරම් කාරණාවක් නැහැ. මේ බ්‍රෑන්ඩඩ් ඇන්කර්ස් කියන එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා සයිට් එකක් රෑන්ක් කරද්දී. බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට සමහරවිට අපේ සයිට් එක ටිකක් හොඳට බිල්ඩ් කරද්දී මේ විදිහේ ඇන්කර් එකක් තියෙන එක ඉතාම වැදගත්. දැන් අපි ගත්තොත් ප්‍රතිශතයක් විදිහට දැන් මේ ඇන්කර් ටෙක්ස්ට් භාවිතයේදී සමහරවිට සයිට් එකේ විවිධ වර්ගයේ ඇන්කර් ටෙක්ස්ට් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩඩ් ඇන්කර්ස් වැඩිපුර තියෙන එක ඉතාම හොඳයි. මොකද අපි කෙලින්ම කීවර්ඩ් දානවට වඩා බ්‍රෑන්ඩඩ් ඇන්කර්ස් වලට අවස්ථාව දෙන එක ඉතාම හොඳයි. මොකද ගොඩක් වෙලාවට හොඳටම රෑන්ක් වෙලා තියෙන සයිට් බොහොමයක් යූස් කරලා තියෙන වැඩිපුරම මේ බ්‍රෑන්ඩඩ් ඇන්කර්ස් කියන එක. දැන් අපි තව චුට්ටක් බලමු. මම පොඩි නෝට් එකක් මෙතන දාගත්තා. දැන් මෙතන අපි ඇන්කර් ටෙක්ස්ට් ගැනනේ කතා කරේ. ඇන්කර් ටෙක්ස්ට් එකේ ඔයාලට දැන් මම මේ පොඩි නෝට් එකක් දාගත්තා. පොඩි ටෙක්ස්ට් එකක් ගහගත්තා. ඒ වගේම මෙතන ලින්ක් එකක් දීලා තිනවා ඔයාලට පේනවා. මෙතන තමයි මේ කෝඩින් එක තියෙන්නේ. මෙතන ඒකට අදාළ මේක ලෝඩ් වුණාට පස්සේ එන්නේ මොකක්ද කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාලා බැලුවොත් මම මේ මැද්දෙන් ලින්ක් එකක් දීලා තිනවා මේ Google AdSense ගැන තියෙන්නේ. AdSense වලට sign up වෙන ලින්ක් එකක් දීලා තියෙනවා. ඒක දීලා තියෙන්නේ මැදින්. දැන් ඒක දීලා තියෙන්නේ මේ තියෙන්නේ මේ ටෙක්ස්ට් එක තමයි මේ සම්පූර්ණ මේ වචනේ මේ සෙට් එක තමයි මෙතන මේ sign up විදිහට පෙන්නලා තින්නේ. ඒ කියන්නේ මේ sign up කියන එක හරහා ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ලින්ක් එකට තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය කතන්දරය තමයි ඇත්තටම ඇන්කර් ටෙක්ස්ට් එක ඇතුලේ වෙන්නේ. දැන් මේක අපි හඳුන්වන ඇන්කර් ටෙක්ස්ට් එක විදිහට. දැන් මේ ඒක ක්ලික් කරාට පස්සේ මේ යන ලින්ක් එක තමයි මේ. අපි දැන් මේ පෝස්ට් එක ඇතුලේ බැලුවත් ඕකම තමයි වෙලා තියෙන්නේ. නමුත් ওই පෝස්ට් එක ඇතුලේ අපිට ඒ කෝඩින් පැත්ත එච්චර පේන්නේ නැහනේ. ඒක පෙන්නලා නැහනේ කෝඩින් පැත්ත. ඒක මේ දැන් මේකේ මෙතනින් හදලා බලන්න පුළුවන්. නමුත් එහෙම හදලා බලන්න අවශ්‍ය නැහැ දැනට. දැන් මෙතනින් හදන්න පුළුවන් මේ HTML විදිහට ඇදුවට පස්සේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඔය දින ඕකනේ ইনফরমේෂන් ටෙක්නොලොජි ඒකනේ. ඔව්. I think ඔය විදිහට දීලා තියෙන එකේ ටෙක්ස්ට් එක ඔයාලට පේන්නේ නැති මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කන්සල්ටින් නේ. කන්සල්ටින් ෆර්ම්ස් නේ. එතකොට ඒක තමයි ඇන්කර් එක. එතකොට යන වෙබ්සයිට් එකේ ලින්ක් එක උතන තියෙනවා. දැන් ওই කතන්දරේම තමයි ඇත්තරම මේ දැන් මම පෙන්නුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. මෙතන ඕකම තමයි වෙලා තියෙන්නේ. දැන් ඔය ඇවිල්ලා ඇන්කර් ටෙක්ස්ට් එක ඇතුලේ වෙන්නේ මොනවද කියන එක තමයි ඔය දාලා තියෙන්නේ. නමුත් දැන් මට පැහැදිලි කරන්න අවශ්‍ය ඕක නෙමෙයි. අපි පැහැදිලි කරන්න අවශ්‍ය එකට පොඩ්ඩක් යමු අපෝ. දැන් ওই විදියට ගත්තොත් ඇන්කර් ටෙක්ස්ට් වර්ග කිහිපයක් තියෙනවා කිව්වා. ඉතින් ඒකේ පළවෙනි එක විදියට ප්‍රධාන එක විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මේ බ්‍රෑන්ඩඩ් ඇන්කර්ස් කියන එක. රයිට්. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකක්ද කියලා. ඊළඟ එක අපිට හඳුන්වන්න පුළුවන් මේ ජෙනරික් ඇන්කර්ස් කියන එක. ජෙනරික් ඇන්කර්ස් කියන එක ඔයාලට හොඳට දැකලා පුරුදු ඇති. සමහරලාට ආටිකල් කියවනකොට අර ක්ලික් here වගේ වචන තියෙනවා දැකලා ඇති. read more වගේ වචන දැකලා ඇති. go here this website වගේ නිකක් කර එච්චරම මේ කීවර්ඩ් එකකුත් නෙමෙයි නිකන් බ්‍රෑන්ඩ් නෙම් එකකුත් නෙමෙයි නිකන් ඔය වගේ වචන මේ දැකලා ඇති ඔයාලා. ඉතින් ඕව හඳුන්වනවා අපි ජෙනරික් ඇන්කර්ස් විදියට. ඕකේ නම ගැන ලොකුවට හිතන්න එපා. නිකන් ඔළුවේ තියාගන්න මෙන්න මේ වගේ ඇන්කර් ටෙක්ස්ට් වර්ග තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මට ගේන්න ඕනේ අදහස. නැතුව මේ නම් ටික හුරු කරන එක නෙමෙයි. තව අපිට හඳුනා ගන්න පුළුවන් මේ naked anchors කියන එක. right? naked anchors කියන එක ඔයාලට පේනවා ඇති. naked anchors වල තියෙන්නේ මේ කෙලින්ම වෙබ්සයිට් එකේ නම. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. right? ඔය විදිහට આવොත් ඕක අපි හඳුන්වනවා naked anchor එකක් විදියට. right? එතකොට ඒක ඇතුලේ නිකන් ටෙක්ස්ට් එකක් විදියට මුකුත් නැහැ. කෙලින්ම සයිට් එක තියෙන්නේ.
දැන් මෙහෙම මේක આવොත් සමහරලාට මේක ලින්ක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඕකේ ලින්ක් එකට යන එක තමයි තියෙන්නේ. කෙලින්ම ලින්ක් එකට යන්නේ. ටෙක්ස්ට් එක කෙලින්ම ලින්ක් එකට යන ටෙක්ස්ට් එක. හරිද? ඉතින් අන්න ওই විදිහට තමයි අපි හඳුන්වන්නේ naked anchors කියලා. ඊළඟට අපි ගත්තොත් අපිට තියෙනවා තව බලා ගන්න පුළුවන් මේ image anchors. image anchors අපිට බලා ගන්න පුළුවන් දැන් නිකන් හරි අපි මේ විදිහට site එකක් හදලා අපි image එකක් දානවා. image එක දාලා image එකකින් අපි link එකක් දෙනවා. දැන් මේ විදිහට මෙතනට link එකක් දෙනවා කියලා හිතන්නකෝ. අපි මොකක් හරි link එකක් දෙමු. හරි අපේ site එක අපි ගමු මෙතන. හරි මෙතනට අපි internal link එකක් දෙමුකෝ මේ විදිහට. එතකොට අපිට ඕක මේක ඇවිල්ලා එතකොට දැන් මේක උඩ ක්ලික් කරපු ගමන් මේ ඉමේජ් එක උඩ ක්ලික් කරපු ගමන් මේක ලින්ක් එකක් විදියට තමයි වැඩ කරන්නේ. දැන් අපි ඕනනම් පොඩ්ඩක් ගිහින් බලමු. මේ දෙන්න අපි දාපු ඉමේජ් එක අපි ලින්ක් කරේ මේ ඉමේජ් එකට තමයි අපි ලින්ක් එකක් දුන්නේ. දැන් ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපේ හෝම් පේජ් එකට යනවා. හෝම් පේජ් එකේ ලින්ක් එකනේ අපි දුන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ image anchors වලදී වෙන්නේ. ඒකේ කෙලින්ම image එකට අපි anchor text එකක් විදියට, ඒ කියන්නේ anchor text එකක් විදියට use කරන්නේ. anchor එක image එකක් විදියට තමයි use කරන්නේ. ඉතින් මේ image එක තමයි අපේ anchor එක වෙන්නේ මේ වගේ අවස්ථාවකදී. right අපි ඊළඟ එක පොඩ්ඩක් බලමු. ඔය ඇත්තට ලොකුට පැහැදිලි කරන්න දේවල් නෑ. ඔයාලා මේ වලට හුරු වෙන දේවල් සමහරවිට මේව ගැන දන්නේ නැති වුණොත් ඉක්මනට අවබෝධ වෙනවා මේ මොනවද මේ කියන්නේ කියලා. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් මේ brand සහ keyword anchors. ඒ කියන්නේ brand name එකයි keyword එකයි දෙකම එකට වගේ යන්නේ. right දැන් අපි ගත්තොත් දැන් මගේ brand name එක විදිහට ගමුකෝ විගස කියලා. එතකොට අපි ගත්තොත් දැන් මම මේකේ ආටිකල් එකක් මොකක් හරි දාලා නිකන් අපි හිතමු on site ගැන තියෙනවා කියලා මගේ site එකේ. ඉතින් එතකොට අපි use කරනවා මෙහෙම විගස on site SEO කියලා anchor එකක් විදිහට use කරලා link එකක් දෙනවා මගේ site එකටම. එහෙම නැත්නම් වෙන කාගේ හරි site එකකින් මගේ site එකට link එකක් මම ගන්නවා කියලා හිතන්නකෝ. එයා එක කතා බහ කරලා එයාගෙන් link එකක් ඉල්ල ගන්නවා. නිකමට හිතන්නකෝ එහෙම. එතකොට මම එයාට කියනවා මෙන්න මේ වගේ anchor එකකින් මට මේ link එක දෙන්න කියලා. එතකොට මම එයාට යවුවා කියලා හිතන්නකෝ මේක විගස on site SEO කියලා. එතකොට ඕක තමයි එතකොට මේ anchor text එක වෙන්නේ වෙලදී. ඕක දුන්නාට පස්සේ ඕක හරහා තමයි එතකොට link එක එන්නේ. එතකොට ඕක තමයි anchor text එක. right ඉතින් ඔය වගේ anchor text එහෙමත් use කරන්න පුළුවන්. එතකොට මේවා හඳුන්වනවා නිකන් brand සහ keyword anchors. දැන් ඔය විදිහට මේක විවිධ විදිහට අර්ථකථනය කරන විවිධ වර්ග. ඒ නිසා මේ එක මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා අනවශ්‍ය විදිහට වෙහෙසෙන්න එපා. ඔළුවේ තියාගන්න. නිකන් දලා දහසක් ගන්න. මේක මේ විදිහට පැහැදිලි කරන්න අවශ්‍යත් නැහැ. ඇත්තටම මම මේ අර වැඩිපුර පැහැදිලි වෙන්න ඕන නිසායි මෙහෙම කරන්නේ. දැන් මේ විදිහටම අපිට මේ විදිහට මේ විගස AdSense app එක විගස web design වගේ ඒ වගේ ටිකක් ඒ ළඟින් යන brand name එකක් සහ keyword එකක් එකතු වෙච්ච වචන යොදාගෙන ඒක භාවිතා කරන්න පුළුවන් anchor text එකක් විදිහට. right ඒක තමයි අදහස. ඊට පස්සේ අපි ගත්තොත් තව තියෙනවා මේ keyword variations. ඒ කියන්නේ මේකේ අපිට නිකමට හිතන්නකෝ මගේ main keyword එක AdSense කියලා. මගේ මොකක් හරි අපි හිතමු මගේ site එකේ main keyword එක AdSense. හරිද? මගේ page එක. එතකොට මම use කරනවා දැන් මේ what is Google AdSense කියන එක තියෙනවා. එතකොට මේ එකේ වැත්තොත් how to get Google AdSense app එකෙත් තියෙනවා. එතකොට AdSense earning tips ඒකෙත් තියෙනවා. මේකේ අදහස keyword එක use වෙනවා විවිධ වෙනස්කම් ඔස්සේ. දැන් ඕකම අපිට හඳුන්වන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් මේ partial match anchors අනිත් එක extract match anchors. සමහරවිට මේ වචන මතක ඇති මේ domain ගත්තත් අපි කතා කරා partial match domains සහ මේ extract match domains. ඉතින් මේකෙදි වෙන්නේ සරලවම ගත්ත හැකි ඔයාලට දැන් මෙතන දාලා තියෙන උදාහරණත් එක්ක හොඳට පේනවා ඇති. දැන් මම ගත්තොත් මගේ site එකේ මම දාලා තියෙන article එක නිකමට හිතන්නකෝ on site SEO කියලා. එතකොට
මේ on site කියන main keyword එක related keyword එකක් තමයි use වෙලා තියෙන්නේ. එතකොට මේ කොටසක් සමානයි කොටසක් අසමානයි. මේ on site SEO කියන එක ඇවිල්ලා තිනවා තව කොටසක් එක්ක. දැන් මේකෙත් එහෙමයි. දැන් මේ extract match අංක වෙද්දී යා කෙලින්ම use කරලා තියෙන්නේ කෙලින්ම main keyword එක. ඒ ආටිකල් එකට හෝ සයිට් එකට අදාළ main keyword එක තමයි use කරලා තියෙන්නේ. එතකොට මෙතන use වෙන්නේ related keyword එකක් හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් main keyword එකේ කොටසක් තියෙනවා අනිවාර්යෙන්ම. කොටසක් නැහැ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒ වගේ තියෙනවා. තව ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි ඕන තරම් මේ විදි වෙනස්කම් විදියට හඳුන්වනේව. මේ විදියට ටෙක්ස්ට් එකක් මොකුත් නැති ඒවත් සමහරලාට use වෙනවා. ඉතින් කොහොම හරි මේකේ මට ගෙනෙන්න ඕනේ අදහස තමයි දැන් මේ එක එක වර්ග තියෙනවානේ මේ වර්ග ගැන ලොකුවට හිතන්න එපා. ඔයාලා මේක භාවිතා කරනකොට නිකම්ම ඔලුවට යයි මේක. මේකෙදි ඔයාලා දාගන්න ඕනේ වැදගත් දේ anchor use කරද්දී එහෙම නැත්නම් මේ anchor text use කරද්දී ප්‍රමුඛත්වය දෙන්න ඕනේ වැදගත්ම දේ තමයි branded anchors වලට. ඊට පස්සේ ඔයාලා අවධානය දෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේ keyword එන විදිහේ anchors වලට. ඒ කියන්නේ අපිට මේ keyword එනවනේ දැන් මේ brand name plus keyword කියන anchor වල. එතකොට ඒකෙත් තියෙනවා keywords. එතකොට අපි ගත්තොත් මේ keyword variation එක එනේව ඒවත් තියෙනවා keywords related keywords තියෙනවා main keywords තියෙනවා. ඉතින් මේ particle mesh ඒවා extract mesh ඒවා ඉතින් මේවා අනිවාර්යයෙන්ම ඔයාලගේ keywords එනවා. එතකොට අන්න ඒ වගේ දේවල් වලට අවධානය දෙන්න වැඩිපුර. නමුත් සාමාන්‍යයෙන් අවධානය දුන්නට සාමාන්‍ය ප්‍රතිශතයක් විදියට ගත්තොත් 60%ක් විතර ගොඩක් වෙලාවට ප්‍රධාන පෙළේ වෙබ්සයිට්ස් වල 60ක් 70ක් විතර යූස් කරලා තියෙන්නේ branded anchors. අනිත් සේරටම දීලා තියෙන්නේ ඉතුරු ටික. ඒ කියන්නේ 105ක් 6ක් තමයි අනිත් හැම anchor එකකටම එයාලා අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම ගොඩක් වෙබ්සයිට් යූස් කරන ක්‍රමයක්. ඒ කියන්නේ මේ brand name එකත් එක්ක යූස් වෙන anchor වලට තමයි වැඩි අවස්ථාව දෙන්නේ. percentage එකක් විදියට දැන් කිව්වෝගේ 60ක් 70ක් යූස් කරන්නේ ඒවා. අනිත් සේරටම තමයි ඉතුරු 130 වෙන් කළා තියෙන්නේ. ඒ කියන්නේ අනිත් සේරම යූස් වෙලා තියෙන්නේ 105කට අඩු ප්‍රමාණයක් වගේ තමයි. ඉතින් ඒ නිසා දැන් අපි මේකේ anchor text යූස් කරද්දී අපිට එකම වචනේ දාගෙන දඟලන්න බෑ. එකම වචනේ දාගෙන දඟලන්න ගියොත් අපේ සයිට් එක රැන්ක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට main keyword එක දාගෙන මේ වැඩේ හැම එකටම main keyword එක දාගෙන link කර කර යන්න ගියොත් එතකොට වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අවධානය දෙන්න වෙනවා මේ විදිහට යම්කිසි variation එකක් එක්ක ඒ කියන්නේ මේ mix වෙලා මේ වැඩේ කරන්න වෙනවා. ඒ කියන්නේ හැම anchor text වර්ගයක්ම use කරන්න පුළුවන් තරම්. ඒ වෙනස ගොඩක් වැදගත් අපි රෑන්ක් කරද්දී. දැන් අපි මේකෙදි අවධානය දුන්නොත් ඔයාලා ටිකක් related keyword use කරනවා නම් anchor text එක විදිහට ඒක ටිකක් වැදගත් වෙන්න පුළුවන් internal links කරද්දී. හැබැයි external කරද්දී ඔයා related keyword වලින් link කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. කෙලින්ම directly main keyword එක හරහා link කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ගොඩක් ළඟින්ම යන related keyword use කරලා link කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයා වෙනත් site වලට link කරද්දී. හැබැයි ඔයාගේ site එක ඇතුලේ link කරද්දී, ඒ කියන්නේ මේ internal links කරද්දී ඔයාට ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් related keyword use කරාට. මොකද related keyword එක ඔයාගේ page එක ඇතුලේ link කරන එක ඉතාම වැදගත් දෙයක් වෙන්න පුළුවන් rank කරද්දී. එතකොට site එක rank වෙන්න ඍජු බලපෑමක් ඇති කරන එක පැත්තකින්. මොකද ඔයාගේ මුළු site එකේම තියෙන්නේ එතකොට Google එක හඳුන ගන්නවා. දැන් Google එකේ crawl කරනවා කියන එක අපි කතා කරානේ. ඒ කියන්නේ මේ Google එකේ botsලා එවලා එහෙම නැත්නම් spidersලා එවලා එයාලා අපේ site එක ඇතුලේ තියෙන දේවල් ඉතින් check කරනවා. ඊට පස්සේ තමයි index වෙන්න පටන් ගන්න. අන්න ඒ වගේ අදහසක් මම කලින් වාට ගෙනාව මතක ඇති. ඉතින් අන්න මේක බලද්දී Google botsලා ඇවිල්ලා එතකොට ඔයාගේ site එකේ තියෙන්නේ ඇත්තටම ඔයා දැන් මේ anchor විදියට use කරලා තියෙනේව දැන් හිතන්නකෝ ඔයාගේ main keyword එක දැන් අර කතා කරා වගේ IT outsourcing නම් ඔයා ඒකට related keyword වලින් ඔයාගේ page එකේ තව article දාලා තියෙද්දි ඔයාට link කරන්න පුළුවන් පහසුවෙන්ම. එතකොට එහෙම link කරද්දී ඒක අමතර වාසියක් වෙනවා ඔයාගේ site එක rank කරන්න.
එතකොට Google එක තේරුම් ගන්නවා මේ සයිට් එකේ තියෙන්නේ ඇත්තරම මේ ගොඩක් රිලේටඩ් දේවල්, වැදගත් දේවල්. මොකද ඇන්කර් ටෙක්ස්ට් එක ඊටාම වැදගත් සාධකයක් Google එකෙන් මේ අපේ සයිට් එක උඩට ගත්තා. ඉතින් දැන් ඇන්කර් ටෙක්ස්ට් හඳුනා ගන්නවා සමහරලාට අපේ කෙලින්ම මේ ආටිකල් එක තුල මොනවද තිබ්බත් සමහරලාට ලොකු බලපෑමක් නොවුනත් සමහරලාට ඇන්කර් ටෙක්ස්ට් වලින් සමහරලාට Google එක ඉක්මනට අඳුන ගන්නවා අපේ සයිට් එක මොනව ගැනද මොකක් සම්බන්ධවද මේ අපේ සයිට් එක හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට ඒක පහසු වෙනවා. අපි ටිකක් ළඟින් යන රිලේටඩ් කීවර්ඩ් කීපයක් එක්ක තව පෝස්ට් ටිකක් දාලා තිබ්බොත් අපිට ඒවට ලින්ක් කරන්න පුළුවන්. දැන් සමහරලාට කෙනෙක් හදන්න පුළුවන් හැම දෙයක්ම තියෙන කලවමේ වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ සමහරලාට ටෙක්නොලොජි පැත්ත තියෙනවා, හෙල්ත් පැත්ත තියෙනවා, ස්පෝර්ට් පැත්ත තියෙනවා. නිකන් අච්චරුවක් වගේ සයිට් එකක් හදන්න පුළුවන් සමහරලාට. දැන් මේක සාර්ථක නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි ඔයාලා කෙලින්ම එක ටොපික් එකක් තෝරගෙන දැන් අපි හිතමු ටෙක්නොලොජි කියලා. ඔයා ටෙක්නොලොජි පැත්තට යන ආටිකල් විතරක් නම් දාන්නේ. ඒක මේ අපි මේ ඇන්කර් ටෙක්ස්ට් යූස් කරලා ඉන්ටර්නල් ලින්ක්ස් කරද්දී ඒක වාසියක් වෙනවා රෑන්ක් කරන්න ඉක්මනට. අර වගේ එකක් රෑන්ක් කරන්න යනවට වඩා ඉතාලම ඉක්මනට අපිට මේ ඇන්කර් ටෙක්ස්ට් යූස් කරලා අපි මේ කරන ඉන්ටර්නල් ලින්ක්ස් වලින් අපිට ඉක්මනට රෑන්ක් කරගන්න පුළුවන්. දැන් අපි ටෙක්නොලොජි පෝස්ට් එකක් දාලා අපිට හෙල්ත් එකකට ඒක ලින්ක් කරන්න බෑනේ. එතකොට ඒක ගැලපෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපිට අපි එක ටොපික් එකක් ඇතුලේ නම් අපි කතා කරන්නේ මුළු සයිට් එකම ඇතුලේ. එතකොට අපිට හරි ලේසි මේ ඉන්ටර්නල් ලින්ක්ස් ප්‍රමාණය වැඩි කරගන්න. සහ එතකොට Google එකත් හඳුන ගන්නවා මේ අපේ සයිට් එකේ මේ වගේ දේවල් ගැන තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩි වටිනාකමක් හම්බ වෙනවා අපිට රෑන්ක් කරන්න යම්කිසි පහසුවක් වෙනවා. ඉතින් මේක ගැන කතා කරද්දී තවදුරටත් අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්ටර්නල් ලින්ක්ස් වලත් තියෙනවා එක එක ස්ට්‍රැටජිස්. දැන් ඉන්ටර්නල් ලින්ක්ස් සමහර අය එච්චර ගණන් ගන්න නැහැනේ. ඉන්ටර්නල් ලින්ක්ස් ඔහේ සමහරලාට මොන හරි ලින්ක් ටිකක් දානවා අහුවෙන වෙලාවට මොන හරි මොකක් හරි පෝස්ට් එකකට ලින්ක් එකක් දානවා. දැන් අපි කලින් අපි on page SEO කරනකොටත් අපිට හිතුණු විදිහට අපි දැම්මනේ ලින්ක්ස් කීපයක්. නමුත් එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් මේක ටිකක් පිළිවෙලක් ඇතුව කරන්න ඕනේ මේ ඉන්ටර්නල් ලින්ක්ස්. හැබැයි එක්ස්ටර්නල් ලින්ක්ස් නම් කොහොමත් ඔයාලා එච්චර රිලේටඩ් ඒව පස්සේ යන්න එපා. පුළුවන් තරම් එතරම්ම රිලේටඩ් නැති නිකන් මොකක් හරි විදියට යන විදියට ඔයාලා යූස් කරලා එක්ස්ටර්නල් ලින්ක් එකක් දෙන්න. ඉතින් මේ එක්ස්ටර්නල් ලින්ක්ස් දෙනකොටත් ඔයාලට පුළුවන් අර විදියට ගැලපෙන ඇන්කර් එකක් දෙන්න. ඉතින් එක්ස්ටර්නල් ලින්ක්ස් දෙද්දී ඩිරෙක්ට්ලි කීවර්ඩ් යූස් කරන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මොකද කීවර්ඩ් වලින් ඇත්තරම හඳුනා ගන්න පුළුවන් වෙනවනේ පැහැදිලිවම අපි මොන වගේ සයිට් මොන වගේ දෙයක් සම්බන්ධවද මේ සයිට් එකේ තියෙන්නේ කියන එක ගැන. ඉතින් දැන් අපි හෙල්ත් කියන කීවර්ඩ් එකෙන් කාගේ හරි සයිට් එකකට ලින්ක් එකක් දුන්නාට පස්සේ ඉතින් ඕක කවුරුත් කිව්වත් නැතත් දන්නවා ඕකේ තියෙන්නේ හෙල්ත් ගැන කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ පොඩ්ඩක් අපි වෙන ඒවට ඒ වගේ ලින්ක්ස් දෙද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා read more වගේ වචන find more information වගේ ටිකක් අර එච්චරම මේ කීවර්ඩ් ගෑවිලා නැති ලින්ක්ස් යූස් කරන එක හොඳයි. ඉතින් අපේ සයිට් එකට දෙනකොට අපිට පොඩ්ඩක් අවධානය දෙන්න ඉන්ටර්නල් ලින්ක්ස් කරද්දී කීවර්ඩ් වලට. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක ඕනට ඩක් කරන්න ගියොත් ඒක ඕවර් ඔප්ටිමයිස් වීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඕවර් ඔප්ටිමයිස් වෙනවා කියන්නේ හරියටම නිකන් අපි අපේ සයිට් එක රෑන්ක් වෙන්න නිකන් අනවශ්‍ය පරිදි පුෂ් එකක් දෙනවා වගේ Google එකට. ඉතින් ඒක අපිට අහිතකර ප්‍රතිඵල තමයි ගෙන දෙන්නේ හැමතිස්සෙම. ඉතින් ඒ නිසා ඒකෙදි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද පැනලයිස් වෙන ප්‍රශ්නත් සමහරලාට සමහර අය කතා කරනවා එහෙම වෙනවා කියලා. නමුත් එහෙම වෙන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. මගේ පෞද්ගලික අදහස ඒක. ඉතින් ඒ නිසා කොහොම හරි අපි මේක පොඩ්ඩක් ගැළපෙන විදිහට කරගත්තොත් අපිට මේකේ වාසියක් ගන්න පුළුවන් කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. ඉතින් මේකෙදි මම පොඩ්ඩක් ඔයාලට දැන් පැහැදිලි කරන්න යන්නේ ඉන්ටර්නල් ලින්ක්ස් වලදී තියෙනවනේ එක එක ස්ට්‍රැටජිස්. ඉතින් ඒකෙදි අපිට ලොකු වාසියක් ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. මොකද මම හිතනවා දැන් ඉන්ටර්නල් ලින්ක්ස් කිව්වම බහුතරයක් එච්චර පන්නන්න නැති වුණත් මේක ඇතුලේ වටිනාකමක් තියෙනවා කියන එක තමයි මට මේකේ ගේන්න ඕනේ අදහස. ඉතින්
අපි වෙබ්සයිට් එකක් ප්ලෑන් කරද්දී මේ ඉන්ටර්නල් ලින්ක්ස් ගැනත් හිතලා කොහොමද වෙබ්සයිට් එක ප්ලෑන් කරන්නේ. ඉතින් අන්න ඒක ගැන සමහරලාට ඔයාලට හරි අවබෝධය ගන්න පුළුවන් වෙයි මේක හරියට පැහැදිලි වුණාට පස්සේ. දැන් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලට පැහැදිලි අදහසක් ඇති කියලා. ඇන්කර් ටෙක්ස්ට් කියන්නේ මොකක්ද කියලා. මොකද ඇන්කර් ටෙක්ස්ට් වල අපි කතා කරපු විදියට වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඒ වර්ග අපිට ගැළපෙන විදිහට භාවිතා කිරීම තමයි ඊටාම වැදගත් සාධකය වෙන්නේ මෙතනදී. මොකද මේ ඇන්කර් ටෙක්ස්ට් හරියට භාවිතා කිරීම අපේ සයිට් එක රෑන්ක් වීමට පැහැදිලිවම අපිට ලොකු අවස්ථාවක් ගෙනල්ලා දෙනවා. ඉතින් මේකෙදී අපි බලමු දැන් අපි කතා කරන්න යන ස්ට්‍රැටජිය ගැන. මේක මම පොඩි නෝට් එකක් දාගත්තා. නැත්තම් ඕක වීඩියෝ එක කරන ගමන් අමාරුයි මේ වැඩේ කරන්න. ඒ නිසා මම පොඩි නෝට් එකක් දාගත්තා මේ විදියට chart එකක්. මේකෙදි මම දැන් මේ ප්ලෑන් කරලා තියෙන එක ඔයාලට දැක්කම පේනවා ඇති. මේ ප්ලෑන් කරලා තියෙන්නේ weight loss සම්බන්ධ වෙබ්සයිට් එකක්. එතකොට මේකෙදි දැන් මම කතා කරන්නේ මෙතනදී දැන් ආපහු ඇන්කර් ටෙක්ස්ට් සම්බන්ධව. ඇන්කර් ටෙක්ස්ට් එක දැන් මම මේ වෙනකොටත් ඔයාලට ID එකක් දීලා තියෙනවා. දැන් මේ කතා කරන්නේ මම internal links strategy එකක් ගැන. හරිද? එතකොට මේ internal link strategies වලට සාමාන්‍යයෙන් අපි පොදුවේ SEO වලදී හඳුන්වනවා internal ඒ කියන්නේ architecture කියලා කියනවා සමහර අය. සමහරලාට කියනවා internal links silo එහෙම නැත්නම් internal links silo කියලා කියනවා වගේ එක එක නම් වලින් හඳුන්වනවා. කොහොම හරි මේකේ ඇතුලේ අපි කොහොමද මේක සයිට් එකකට ගැලපෙන්නේ? ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකකට ගැලපෙන්න කොහොමද නිකන් අර ඇත්තටම අපිට ඔප්ටිමයිස් වෙන විදියට අපේ සයිට් එක රෑන්ක් කරන්න බලපෑමක් ඇති කරන්න පුළුවන් විදියට ඉන්ටර්නල් ලින්ක්ස් හදාගන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ ස්ට්‍රැටජියත් එක්කම පැහැදිලි කරන්න යන්නේ. රයිට්. එතකොට දැන් මම මේ ප්ලෑන් කරන්නේ weight loss සම්බන්ධව වෙබ්සයිට් එකක්. හරිද? මේකේ දැන් ඔයාලට පේනවා ඇති ටිකක් මේ කහ පාට වගේ බටර් පාට වගේ හුරු තුනක් තියෙනවා. diet, exercise, එතකොට foods. ඉතින් මේ diet, exercise, foods කියන ඒවා අපිට මේ සයිට් එකේ categories විදියට හඳුනා ගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලා ටෙක්නොලොජි සම්බන්ධව වෙබ්සයිට් එකක් කරනකොට ඔයාලා සමහරවිට mobile phones කියලා දාන්න පුළුවන් එකක්. එතකොට computer කියලා දාන්න පුළුවන්. එතකොට electric item කියලා දාන්න පුළුවන්. එතකොට එක එක විදිහේ categories දාන්න පුළුවන්. දැන් අපි health ගැන ගත්තොත් healthy foods එතකොට තව මොනවද දාන්න පුළුවන්. ඔය වගේ එක එක ඒවා දාන්න පුළුවන්. දැන් මම මෙතනදී හදන්න යන්නේ weight loss website එකක් නම් දැන් ඒකට මට හොඳයි කියලා හිතන categories තුනක් තමයි මම මේ දැනට plan කරලා තියෙන්නේ. දැන් මෙතන තුන නෙමෙයි මෙතන අපිට ඕන තරම් යන්න පුළුවන්. හරිද? නමුත් දැන් මෙතන අපිට යන්න පුළුවන් shortම විදිය තමයි මේ කෙටිම පහසුම පොඩියටම ගහන්න පුළුවන් විදියට තමයි මම මේක ඔයාලට පෙන්වන්නේ. මොකද මේක තව පොඩි කරන්න ගියොත් ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේක පොඩ්ඩක් අර පොඩිම ලෙවල් එකේ සයිට් එකකට තමයි මම මේ ඔයාලට අදහසක් ගේන්න යන්නේ. ඉතින් දැන් මේකේ හිතන්නකෝ ඔයාලට කැටගරිස් තුනක් දාලා තියෙනවා. හරිද? මේක තමයි හෝම් පේජ් එක. ඒ කියන්නේ මේ weight loss කියන වෙබ්සයිට් එක තියෙන්නේ. ඒකේ තියෙනවා කැටගරිස් තුනක්. සමහරවිට මේක ඔයාලට දැක ගන්න පුළුවන් මේ මෙනු බාර් එකේ තියෙනවා. එතකොට ඔයා මේ ඩයට් කියන කැටගරි එකට අදාළව ඔයා එක ආටිකල් එකක් ලියලා තිනවා ප්‍රධාන ආටිකල් එක. හරිද? මේක වගේ ප්‍රධාන ආටිකල් එකක්. හරිද? weight loss සම්බන්ධව ලියලා තියෙනවා. මේකේ මොකක්ද අපි නිකම්ම හිතන්නකෝ මේ දැන් මාතෘකාව විදියට හිතන්නකෝ ටොපික් එක විදියට යූස් කරලා තියෙන්නේ weight loss diet plan කියන එක. හරිද? ඕක ඔයා ටිකක් හොඳ ආටිකල් එකක් ලියනකොට. ලියලා වෙලා ඔයා ඕකෙන් ලින්ක් දෙකක් යවනවා තව ආටිකල් දෙකකට. හරිද? දැන් කොහොමත් ඔයා ඩයට් කැටගරි එකට දැම්මට පස්සේ ඩයට් එකකින් කොහොමත් ඔයාට ලින්ක් වෙනවා. හරිද? මේ ආටිකල් එකට. ඒ කියන්නේ මේ ආටිකල් එක ලියලා ඩයට් කියන කැටගරියට දැම්මට පස්සේ කොහොමත් මේ දෙක ලින්ක් වෙනවා. හරිද? එතකොට ඔයාගේ දැන් මේ weight loss diet plan කියන එක තමයි ප්‍රධාන ආටිකල් එක. දැන් ඒ වගේම ප්‍රධාන ආටිකල් දෙකක් තමයි මේ තව තියෙන්නේ. හරිද? මේක ප්‍රධාන ආටිකල් එක. මේ ඩයට් වලට අදාළව. එතනින් ඔයා තව ආටිකල් එකක් ලියනවා best diet plan for women.
එතකොට ඔයාලට පැහැදිලිවම රිලේටඩ් ගතියක් තියෙනවනේ දැන් මේ ආටිකල් එකත් එක්ක. ඔයාගේ මේ ඩයට් ප්ලෑන් එකයි මේකයි පැහැදිලිවම රිලේටඩ් ගතියක් තියෙනවා. එතකොට ඊටාම පාසින් ඔයාලට මේකට ලින්ක් එකක් දෙන්න පුළුවන්. හරිද? එතකොට මේ ආටිකල් එක බලන්න. belly fat diet tips. එතකොට පැහැදිලිවම ඔයාලට පේනවා මේකත් රිලේටඩ්. ඒ නිසා මේකට ලින්ක් එකක් දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඒ ආටිකල් දෙක ලියලා දැන් මේ දෙක අතරත් පැහැදිලිවම පේනවා රිලේටඩ් ගතිය. එතකොට ඒකෙන් මේකට ලින්ක් එකක් දෙන්නත් පුළුවන් මේකෙන් ඒකට ලින්ක් එකක් දෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? අපි පොඩ්ඩක් ආවොත් මෙතනට ආවොත් මෙතන තියෙන එක්සර්සයිස් කියන කැටගරිය. ඒක ඇතුලේ ඔයා දීලා තියෙන ප්‍රධාන ආටිකල් එකක් weight loss exercises. හරිද? ඊට පස්සේ ඒක දැන් ප්‍රධාන ආටිකල් එකනේ දැන් ඔයාලට තව පොඩි නිකන් ඊට වඩා පොඩි ආටිකල් දෙකක් කියලා හිතන්නකෝ නිකමට. ඔයාලා ලියන්න පුළුවන් ආටිකල් එක weight loss for workout plan for beginners. හරිද? ඔයගේ දැන් පැහැදිලිවම මේකත් එක්ක රිලේෂන් එකක් තියෙනවා. පැහැදිලි සම්බන්ධතාවයක් තියෙන ආටිකල් එකක්. එතකොට අපි මේක ගත්තොත් easy exercise to lose weight fast at home. එතකොට පැහැදිලිවම සම්බන්ධතාවයක් තියෙන ආටිකල් එකක් ඒකත්. හරිද? දැන් මේ නිකමට හිතන්න මේ ඔක්කොම ඇවිල්ලා නිකන් මේන් ටොපික් එකේම නැත්තම් අපි හිතමු ටයිටල් එක කියලා ආටිකල් එකේ. ඉතින් දැන් මේකත් එක්ක පැහැදිලිවම මේ දෙකටම ලින්ක් එකක් දෙන්න පුළුවන්. මේකට ලින්ක් එකක් දෙන්න පුළුවන්. මේකට ලින්ක් එකක් දෙන්න පුළුවන්. මේ දෙක බැලුවොත් මේ දෙකත් එක්ක පැහැදිලි සම්බන්ධතාවයක් තියෙන නිසා අපිට කිසිම කරදරයක් නැතුව මේ දෙකත් එක්ක ලින්ක් එකක් දෙන්න පුළුවන්. හරිද? අපි දැන් ආපහු මෙතනට ආවොත් මෙතන තියෙන ෆුඩ්ස් කැටගරිය. එතකොට මෙතන අපි හිතන්නකෝ මේ ප්‍රධාන ආටිකල් එකක් ලියලා තිනවා natural weight loss foods කියලා. ඒකත් එක්කම අර කලින් කතා කරපු විදිහටම ලියලා තිනවා ආටිකල් දෙකක්. fat burning foods for weight loss ඊට පස්සේ list of vegetable for weight loss කියලා. හරි. ඒකට වගේ දැන් මේකෙන් මේවට ලින්ක් කරන්න පුළුවන් ඉතාලම පහසුවෙන් මොකද පැහැදිලිම රිලේෂන් එකක් තියෙනවා මේ ආටිකල් එක්ක. එතකොට මේ දෙකත් අතර ලින්ක් එකක් යවන්න පුළුවන්. මේකෙන් මේකට ලින්ක් එකක් යවන්න පුළුවන්. මේ ඊතල දාලා තියෙනවා පේනවනේ. මේකෙන් මේකට ලින්ක් එකක් යවන්න පුළුවන්. දැන් මේ ලින්ක් වෙන විදිය තමයි මම මේ ඊතල ගහලා තියෙන්නේ. දැන් මේ ආටිකල් එකෙන් මේකට ලින්ක් එකක් වෙනවා. මේ ඊතලේ මේ කැලේ තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. හැම එකෙම එහෙම දාලා තියෙනවා. රයිට්. දැන් ඊට අමතරව දැන් අපි මේ වටේ තව ලින්ක් වගේක් මම දීලා තියෙනවා. ඒ ගැන මම කතා කරේ නෑ තාම. දැනට කතා කරේ මේ මැද තියෙන කැලේ ටික විතරයි. දැන් අපි නිකමට මේ කොටස ඉවර කරගෙන යමුකෝ. දැන් ඔයාලට පුළුවන් පැහැදිලිවම best diet plan for women කියන එක ඔයාලට පුළුවන් home page එකට link එකක් දෙන්න පැහැදිලිවම. හරිද? මොකද home page එකේ තියෙන weight loss කරන්නේ. ඔයාගේ article එකේ පැහැදිලිවම සම්බන්ධතාවයක් තියෙනවා weight loss වලට. හරිද? එතකොට බය නැතුව home page එකට link එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ අනිත් article එක. හරිද? ඒකෙත් පැහැදිලිවම සම්බන්ධතාවයක් තියෙනවා ඩයට් වලට. දැන් මේ දීලා තියෙන ඩයට් වලට තමයි ලින්ක් එක. ඩයට් කියන කැටගරියට එයා ලින්ක් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ආටිකල් එකට කවුරු හරි ආවොත් එයා ඩයට් ගැන වැඩිදුර උනන්දුවක් දක්වනවා නම් එයාට මේ ලින්ක් එක මේ ආටිකල් එකෙන් මේ දීලා තියෙන ලින්ක් එක හරහා කැටගරි ඩයට් කියන කැටගරියේ තියෙන වාගේ අනිත් ආටිකල් වලට යන්න පුළුවන් පහසුවෙන්. රයිට්. එතකොට ඔයා මේක ගත්තොත් මේ ආටිකල් එක හරහා දීලා තියෙනවා හෝම් පේජ් එකට ලින්ක් එක. හරිද? හෝම් පේජ් එකට යන්න පුළුවන් පැහැදිලිවම දැන් එක්සර්සයිස් කියන එක අපිට ගන්න පුළුවන් weight loss යටතේ. එතකොට හෝම් පේජ් එකට ලින්ක් එකක් දෙනවා. ඒ කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් මේ workout සම්බන්ධව weight loss සම්බන්ධව හොයාගෙන යනවා නම් යාට මේකත් මේ අපේ මේ ලින්ක් එක හරහා ගියාම යාට හෝම් පේජ් එකට ගියාට පස්සේ තව විස්තර මේ හොයාගන්න පුළුවන් මේ යා හොයන ටොපික් එකට අදාළව. පැහැදිලිවම හොයාගන්න පුළුවන්. එතකොට අපි මේකට ගත්තොත් මේකේ අපි දීලා තියෙනවා එක්සර්සයිස් කියන කැටගරි එකට. ඉතින් මේකත් එක්ක පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවානේ. මේ ආටිකල් එකට කෙලින්ම කවුරු හරි විසිට කෙනෙක් ආවොත් එයාට පැහැදිලිවම එක්සර්සයිස් සම්බන්ධව තව උනන්දුවක් දක්වනවා නම් හොයලා බලන්න පුළුවන් මේ ආටිකල් එකේ මේ කැටගරි පේජ් එකේ තව අපේ ආටිකල්ස් තියෙනවා. ඉතින් ඔය ටිකම තමයි මෙතනත් වෙන්නේ. ඉතින් මේකේ අපි ලින්ක් එක දීලා තියෙනවා ෆුඩ්ස් කියන එකට. මේ ආටිකල් එකෙන්. එතකොට කැටගරි පේජ් එකට ඒ ලින්ක් එක දීලා තියෙනවා. මේ පැත්තෙන් මේ හෝම් පේජ් එකට ලින්ක් එක දීලා තියෙනවා. රයිට්. ඔයාලට පැහැදිලිව පේන්න තියෙනවා දැන් ඒ ටික. දැන් මේකේ දැන් මම මේ ස්ට්‍රැටජියක් නේ ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. දැන් නිකමට හරි හිතන්නකෝ අපි හිතමු මේ ආටිකල් එක කියලා.
මේ ආටිකල් එක අපි වෙන පාටක් දාගමු දැනට. හරි. ඔයාලට පැහැදිලිව පේන්න තියෙනවා මේ තද දම් පාට දාලා තියෙනවා. එතකොට ඔයා හිතන්නකෝ Google එකේ කවුරු හරි විසිට කෙනෙක් මේ විදිහේ මොකක් හරි කීවර්ඩ් එකක් මෙවාට ගැලපෙන කීවර්ඩ් එකක් අපි හිතමු fat burning foods කියලා. ඒ කීවර්ඩ් එක සර්ච් කරලා Google එකෙන් එනවා ඔයාගේ සයිට් එකට කවුරු හරි විසිට කෙනෙක්. හිතන්න මේ fat burning foods කියන කීවර්ඩ් එක සර්ච් කරලා එන්නේ. මේකට ආවට පස්සේ දැන් ඔයාට පේනවා මේකට ආපු කෙනෙක්ට මොනවද කරන්න පුළුවන් කියලා. මේකෙන් ඔයා ලින්ක් එකක් දීලා තිනවා මේ සයිට් එකට. ඒ කියන්නේ මේ පේජ් එකට මේ ආටිකල් එකට දීලා තියෙනවා. හරිද? ඒ ආටිකල් එකකින් යන්න පුළුවන් ලින්ක් එකක් මෙහි හෝම් පේජ් එකට දීලා තිනවා. හෝම් පේජ් එකෙන් මෙහෙට දීලා තියෙනවා. හරිද? ආය හෝම් පේජ් එකෙන් මේවටත් දීලා තියෙනවා. මේවටත් දීලා තියෙනවා. දැන් මේවා ගියාට පස්සේ මේවත් මෙහෙම ගිහිල්ලා මේ දැක්ක මේ ඉතලින් ආපහු මෙහෙට යන්න පුළුවන්. දැන් මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙට ආවොත් ආයෙ මෙහෙට යන්න පුළුවන්. දැන් මෙතනින් එනවනේ එක්කෙනෙක් මේ පල්ලයට ආවා මෙතනින් ගියා මෙතනින් දෙපැත්තට බෙදුණා ආයෙ මේ පැත්තට ගියා මෙහෙට එන්න පුළුවන්. මේ පැත්තට ගියොත් ආයෙ මෙහෙට ඇවිල්ලා මෙහෙට එන්න පුළුවන්. දැන් ඔයාලට මේකේ පැහැදිලිව පේනවා මොන පේජ් එකට ආවත් ඔක්කොම මේ සයිට් එකේ තියෙන හැම පේජ් එකකම යන්න පුළුවන්. හරිද? යන්න පුළුවන් කියලා අදහස් කරන්නේ විසිර කෙනෙක් ඇවිල්ලා මේ ඔක්කොම මේ එකින් එක යනවා කියන එක නෙමෙයි අපිට වෙන්න ඕනේ මෙතනදී. නැත්තම් සමහරවිට වැරදියට තේරුම් ගනී මේක. මේකෙන් ලින්ක් එක දෙන්නේ මෙතනින් විසිර කෙනෙක් ඇවිල්ලා මේකටත් යනවා. ඒකෙන් මේකටත් යනවා. ඒකෙන් මේකටත් යනවා. එහෙම විසිටර්ස්ලා හැසිරෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මට ගේන්න ඕනේ අදහස ඒක නෙමෙයි. දැන් Google bot කෙනෙක්නේ ඇවිල්ලා crawl කරන්න, ඒ කියන්නේ index වෙන්න, rank කරන්න මේ ඔක්කොම botලා හරහානේ වෙන්නේ ගොඩක්. එතකොට ඔයාගේ සයිට් එකේ සම්පූර්ණ ලින්කින් ස්ට්‍රැටජි එක ගත්තට පස්සේ මේ ඔක්කොම හැම එකටම කියන්නේ එකිනෙකාට මේව ලින්ක් වෙලා තියෙනවා. ලින්ක් වෙලා තිබ්බට පස්සේ ඔයාගේ එක සයිට් එකක් කියන්නේ මේ සයිට් එකේ එක පේජ් එකක් රෑන්ක් වුණා කියලා හිතන්නකෝ නිකමට හිතන්නකෝ මේ පේජ් එක විතරයි ඔයාගේ රෑන්ක් වෙලා තියෙන්නේ දැනට ට්‍රැෆික් එන්නේ ඕකට විතරයි. හැබැයි මේකට ට්‍රැෆික් එන එකෙන් පැහැදිලි වාසියක් තියෙනවා ඔයාට. ඔයාගේ මුළු සයිට් එකක් විදියට උඩට ඇදලා ගන්න ඔයා මේ දාලා තියෙන ලින්කින් ස්ට්‍රක්චර් එක. හරිද? ඒ කියන්නේ මේ ස්ට්‍රැටජිය රිජෝම බලපාන මුළු සයිට් එකක් විදියටම උඩට ඇදලා ගන්න. ඒ කියන්නේ උඩට රෑන්ක් කරන්න. දැන් ඔයා නිකම්ම හිතන්නකෝ ඔයා මේකට විතරයි ට්‍රැෆික් එන්නේ. ඔයා ලින්ක් කරලත් නැහැ මොකක්වත්. ඕකට එනවා ඉතින් යනවා. සමහරවිට ඔයා එකකට ලින්ක් එකක් දාලා ඇති. එච්චරයි. දැන් එහෙම වුණාට පස්සේ සමහරවිට ඔයාට මේ මුළු සයිට් එකක් විදියට උඩට අප් වෙන්නේ නැහැ එකපාර. එතකොට අරවත් කාලයක් ගිහිල්ලා ඒවත් නිකන් රෑන්ක් වෙන විදියට රෑන්ක් වෙලා අන්න එහෙම යන්න ඕන. හරිද? නමුත් දැන් ඔයා මේ විදියට හොඳ ස්ට්‍රැටජියක් ඇතුව මේ ඉන්ටර්නල් ලින්ක්ස් ටික හැදුවට පස්සේ ඔයා නිකන් හරි එක පේජ් එකක් ඔයාගේ සයිට් එකේ රෑන්ක් කරගත්තත් ඔයාට ඉක්මනට අනිත් පේජස් ටිකත් උඩට අප් කරන්න හැකියාව තියෙනවා කිසිම කරදරයක් නැතුව. කියන්නේ මේක ඔයා කරන දෙයක් නෙමෙයි මේක ඔටෝමැටිකලි වෙන දෙයක්. හරිද? ඒ කියන්නේ ඔයා මේ විදිහේ පවර්ෆුල් විදිහට ඉන්ටර්නල් ලින්ක්ස් හැදුවට පස්සේ පැහැදිලිවම Google එක හඳුනා ගන්න ඔයාගේ හැම පේජ් එකක්ම ඒ කියන්නේ මේ රිලේෂන් එකක් තියෙනවා සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේක දන්නේම නැතුව ඔතොරිටි එකක් සහිත සයිට් එකක් බවට පත් වෙනවා. හරියට දැන් අර page authority, domain authority වගේ දේවල් තියෙනවනේ. ඕව සමහරලාට ඔයා දැකලා ඇති එච්චර backlink වත් නැති සයිට් වල මේ හොඳට අප් වෙලා තිනවා මේ authority එක. ඉතින් මෙන්න මේ වගේ strategies use කරාට පස්සේ තමයි මේ වගේ දේවල් ඉක්මනට වෙන්න ගන්නේ. right? ඉතින් මේක ඊටාම වැදගත් දෙයක්. සමහරලාට දැන් ඔයාලා හිතන්න එපා මේක තමයි තියෙන එකම ක්‍රමය කියලා. ඉතින් ඒ නිසා මම තව පොඩ්ඩක් ඔයාලට අයිඩියා එකක් දෙන්නම්. මේ වගේ ක්‍රම ඕන තරම් තියෙනවා. අපි පොඩ්ඩක් මෙතන ගහමු. right මම සර්ච් කරා internal link architecture කියලා. ඕක අපිට ඕන internal link silo කියලා සර්ච් කරන්න පුළුවන්. ඔයාලට නිකන් මෙහෙම හොයාගන්න ලේසි silo කියලා එහෙම නැත්නම් internal link strategies කියලා සර්ච් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි ඔක්කොගෙම එන්නේ. අපි ස්ට්‍රැටජිස් කියන එක පොඩ්ඩක් මම පෙන්නන්නම් ඔයාලට. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔය දැක්කනේ ඔක්කොගෙම එන්නේ ඔය වගේ දේවල් තමයි. ඉතින් මේකේ ඔයාලට පේන්න තියෙනවා දැන් සමහරවල්ලාට මේ වගේ දෙයක් ජීවිතේට අහලවත් නැති අය ඇති ඕන තරම් මේකේ. දැන් මේ වීඩියෝ එක බලන ඇති එහෙම ජීවිතේටම අහලා නැති අය. ඉතින් පොඩ්ඩක් ඔයාලා තවත් අධ්‍යයනය කරන්න ඔයාලට අවශ්‍ය නම් දැන් මේව
දැන් මේක සමහරවිට මේ වගේ දේවල් එච්චර වැඩක් නැහැ කියලා හිතන අයත් ඇති. ඉතින් පැහැදිලිවම දැන් මේ වැඩක් නැති දෙයකට Google එකේ මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ මේ. ඒක පේනවා ඇතිනවාට. ඕනතරම් මේ SEO ගැන ආටිකල් ලියපු ප්‍රධාන අය බලන්න ඕනතරම් මේ ප්‍රධාන අය කියන්නේ ඔය පොඩ්ඩක් টොප් ලෙවල් එකේ SEO ගැන ආටිකල් ලියපු කට්ටිය වීඩියෝ කරන කට්ටිය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. එයාලත් පැහැදිලිවම මේ වගේ දේවල් වලට ලොකු අවධානයක් දීලා තියෙනවා. රයිට්. ඉතින් ඒ නිසා මේක රෑන්ක් කරගන්න පැහැදිලිවම ඍජුවම බලපාන සාධකයක්. ඉන්ටර්නල් ලින්ක්ස් කියන්නේ ඔයාලට ඉතින් මේ වගේ සර්ච් කර කර ඕනනම් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ස්ට්‍රැටජිස් ටිකක් ඕනනම් ෆලෝ කරන්න පුළුවන්. දැන් මේ වැගත්තොත් මේ හෝම් පේජ් එකෙන් මේන් ටොපික් එකට ඊට පස්සේ ඒකෙන් ආයේ මේ වටේටම ලින්ක් කරලා කොහොමාරි ඉතින් මේ ඔයාලට පේනවා ඉතින් හැම එකටම ලින්ක් වෙලා තියෙනවා. එහෙම ලින්ක් වුණාම ගොඩක් පවර්ෆුල්. ඒ කියන්නේ පවර්ෆුල් කියන්නේ දැන් මේ විදිහට එකකට ආවට පස්සේ අනිත් ඒවත් එක්ක මේ විදිහේ රිලේෂන් එකක් හැදුවට පස්සේ අනිත් pages එක්ක එතකොට ඒක ඇත්තටම හොඳ පවර්ෆුල් විදිහට වැඩ කරනවා. දැන් මේ වගේ එකක් ගත්තොත් එයාගේ තියෙන්නේ වෙනම එකක්. ඒ කියන්නේ මේ එකකට එකක් ලින්ක් නෑ. නමුත් එයාගෙත් යම්කිසි සීමාවක් ඇතුලේ යන්න පුළුවන් වටේටම. දැන් මෙතනට කෙනෙක් ආවොත් එයාට යන්න පුළුවන් මේ මෙහෙට ආවොත් ඒත් එහෙම. ඉතින් ඒ වගේ පැහැදිලිවම මේක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න තව දුරටත් අවශ්‍යයි. මේක දැන් මේක අර මකුණු දලක් වගේ තමයි මේක ඇත්තටම වෙන්නේ. මොකද මකුණු දලේ දලක් විදිහට දැක්කොත් ඒකේ කොයි තැන ඉඳන් බැලුවත් ඒකේ ඕන තැනකට යන්න පාරක් තියෙනවනේ. දල එහෙමනේ හැදිලා තියෙන්නේ. දැන් මේ මකුණු දලක් බැලුවොත් දැන් ඔයාලට පේනවා තියෙන්නේ මේක නිකම්මට හරි මේ ඉමේජ් එක ඕපන් කරොත් මේ දැන් මේ හරියේ ඉඳන් කවුරු හරි මෙහෙට යන්න ඕන නම් එයාට ඕන තැනක ඉඳන් පාරවල් තියෙනවා. මෙහි ඉඳන් වුණත් මෙහෙට ගිහිල්ලා මෙහෙ යන්න පුළුවන්. මෙහෙ හරි කෙනෙක්ට මෙහෙ හරියට යන්න ඕන නම් එයාට පාරවල් කීයක් තියෙනවද කියලා බලන්නකෝ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ. දැන් මම මේ මකුණු දැල් අල්ලගෙන මේ මොක පෙන්නනම නිකන් විහිළුවක් වගේ වෙන්න පුළුවන් සමහර අයට. නමුත් ඉතින් මේ ඕක තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් ඒ නිසා ඕක ඔයාලා ටිකක් අධ්‍යයනය කරන්න ඕන එකක් මන්නම් කියන්නේ. හැබැයි තේරුණා නම් ඉතින් මම පැහැදිලි කරපු ටිකත් හොඳටම ඇති. මොකද අවශ්‍ය කාරණා ටික මම පැහැදිලි කරා පැහැදිලිවම. ඉතින් ওই විදිහට පැහැදිලි ඉන්ටර්නල් ලින්ක් ස්ට්‍රක්චර් එකක් හදාගෙන ස්ට්‍රැටජි එකක් හදාගෙන ඔයාලා මේකේ ඉන්ටර්නල් ලින්ක්ස් හදන්න වෙනවා වෙබ්සයිට් එකක් හදද්දී ඔයාලට මේ ඉන්ටර්නල් ලින්ක්ස් වලින් ඒකේ වාසිය ගන්න අවශ්‍ය නම් දැන් මෙහෙම හදන්න නැතුව සයිට් එකක් කෙරුවා කියලා රෑන්ක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත් හැබැයි. හරිද? ඒකත් මතක තියාගන්න. දැන් මේ අනිවාර්යයෙන්ම කොයි විදිහට හදුවත් රෑන්ක් කරන්න පුළුවන්. නමුත් මේ කරන්නේ අපි මේ අපිට කරන්න පුළුවන් හැම දෙයකින්ම වාසිය අරගෙන ඉක්මනට සයිට් එක රෑන්ක් කරන එක. ඉතින් මේ විදිහට හදුවට පස්සේ අපිට ඉක්මනට රෑන්ක් කරන්න ලේසි. දැන් සාමාන්‍යයෙන් ඔටෝ රෑන්ක් වෙනවනේ. ඉතින් අපි නිකම් ඉන්ටර්නල් ලින්ක්ස් දාන්න නැතුව තිබ්බා සමහරවිට රෑන්ක් වෙනවනේ. රෑන්ක් වුණාට ඊට වඩා අපිට ඉක්මනට සහ සාර්ථකව අපේ ඔතොරිටි එක වැඩි කරගන්න Google එකේ රෑන්ක් කරන්න හරිම ලේසි මේ වගේ දේවල් පාවිච්චි කරද්දී. ඉතින් සමහරවිට දැන් ඔයාලා ඉන්ටර්නෙට් එකේ අද YouTube එකේ බැලුවොත් සිංහලෙන් නම් මේ වගේ වීඩියෝස් නැතුව ඇති තව. මොකද දැන් මම කරගෙන යන පිළිවෙල වෙනස්නේ. මම කරගෙන ඉන්නේ මේක තියෙන හොඳම වීඩියෝ එක හදනවට වඩා හොඳම අන්තර්ගතයක් තියෙන වීඩියෝ හදන එක තමයි මගේ ප්ලෑන් එක. ඉතින් මේක ඇතුලේ මම හිතනවා ඔයාලට පැහැදිලිවම ගොඩක් වෙලාවට වැඩි හොයාගන්න නැති කරුණු ගොඩක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් මේක හරියට බලාගෙන ආවනම් ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදියට තවදුරටත් මේව ගැන අධ්‍යයනය කරලා මේ දේවල් කරලා බලන්න. මොකද මේ හැම දෙයක්ම ප්‍රැක්ටිකලි කරලා බලලා තිනවා සහ ඒවැ සාර්ථක ප්‍රතිඵල අත්විඳලා තියෙනවා. නිකම්ම මේ හිතලා බලලා ඔහේ කියන එකක් නෙමෙයි. ඒ නිසා ඔයාලට පැහැදිලිවම try කරලා බලන්න පුළුවන්. අර විදියට මුලින් කතා කරා වගේ anchor text ගැන අවධානය දෙන්න. දැන් මේවා ලින්ක් කරද්දී භාවිතා වෙනවනේ anchor text. දැන් මෙතන අපි මේවට හිතන්නකෝ දැන් මෙතනින් මෙතන ලින්ක් කරන එක කොහොමද ලින්ක් වෙනවනේ. anchor text එක තිබ්බන්ද දැන් මෙතන ඉඳන් මෙතන ලින්ක් කරනකොට අපි anchor text එක use කරන්න බෑ. දැන් මේ ආටිකල් එකෙන් ඉඳලා මේ ආටිකල් එකට එද්දි මේ ආටිකල් එකෙන් ඉඳලා මේ ආටිකල් එකට එද්දි එහෙම නැත්නම් මේ ආටිකල් එකෙන් ඉඳලා මෙහෙට යද්දි මෙහි ඉඳන් මෙහෙට යද්දි
ඇන්කර් ටෙක්ස්ට් යූස් කරන්න ඕනේ. එතකොට තමයි ඔයා අර ඇන්කර් ටෙක්ස්ට් වල අර අවශ්‍ය විදියට ගැළපෙන විදියට ඒ අවශ්‍ය වේරියේෂන් යූස් කරන්න ඕනේ. ඒව මික්ස් කරලා ඒ අවශ්‍ය විදියට කම්බයින් කරලා යූස් කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒකයි මම මුලින්ම අර ඇන්කර් ටෙක්ස්ට් ගැන අදහසක් දුන්නේ මොන වගේ ඇන්කර් ටෙක්ස්ට්ද තියෙන්නේ කියලා. දැන් ඔයා මේ හැම එකටම ඔයාගේ මේන් කීවර්ඩ් එක යූස් කරන්න ගත්තොත් ඒක මෙලොව වැඩක් නැති විදියට ඔයා මේ ඉන්ටර්නල් ලින්ක් ස්ට්‍රැටජිය ඒ කියන්නේ කෙලින්ම නාගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔයා එකම මේ වචන යූස් කරන්න ගියොත්. ඉතින් ඒ නිසා ඒ වැඩේ කරගන්න එපා. ඒකයි මම මුලින්ම අදහස දුන්නේ ඇන්කර් ටෙක්ස්ට් ගැන. ඒ නිසා ඒක හරියට අවබෝධ කරගෙන ගැළපෙන විදියට ප්‍රඥාවන්ත විදියට ඒව භාවිතා කරන්න. මොකද අපි අනිවාර්යෙන්ම ඇන්කර් ටෙක්ස්ට් හරියට භාවිතා කරොත් තමයි අපිට ඇත්තටම මේකේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරලා ගැළපෙන විදියට ඒ වෙනස්කම් නැතුව ඇන්කර් ටෙක්ස්ට් යූස් කරන්න සහ ඉන්ටර්නල් ලින්ක්ස් මේ විදියට හදාගන්න. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන මේ වීඩියෝ එකෙන්. මම හිතනවා මට මොකුත් මග හැරුන්නේ නැහැ කියලා. මග හැරුණා නම් මම වෙන වීඩියෝ එකකින් ආයේ මේ ගැන කතා කරන්නම්. කොහොම හරි මේ විදියට බලලා වැඩේ හරියට කරගන්න. ඉතින් මේකත් එක්ක අනිවාර්යයෙන්ම පැහැදිලිවම ඔයාගේ සයිට් එක ඉක්මනට රෑන්ක් වෙන්න බලපෑමක් ඇති කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම මගේ Telegram group එකේ, එතකොට Telegram channel එකේ, එතකොට Facebook group එකේ links පල්ලා description එකේ දාලා ඇති. කට්ටිය ඒවට join වෙන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු.